Nilanga Sunthipala, and Honorary Secretary Mohan De Silva, Treasurer Mr. Shami Silva, and CEO Ashley De Silva. First of all, this is a meeting to brief you all as to the happenings of the last 2 months since the newly elected committee took over, and I hand over the mic to our President to brief you as to. iPhone අපිට මාධ්‍ය වේදිකෙනුත් මාධ්‍යට සම්බන්ධයෙන් ඉල්ලීමක් කරා තමුන්වන්සලාව මාධ්‍යකරුවන් මුණ ගැහිලා පාලක මණ්ඩලයේ හැටියට සතිපතාවක් ප්‍රෙස් බ්‍රීෆින් එකක් තියන්නේ. ඉතින් අපිට හිතනවා අපිට සතිපතා මුණ ගැහිමේ හැකියාවක් සහ කරුණු ලබා දීමට වඩා අපි ඊට පස්සේ මාධ්‍ය තුල ඉන්න කතුරුවරුන්ගෙන් ආයතනෙන් ඒවා පිටුවා සති දෙකකට සැරයක්වත් අපිට ප්‍රෙස් බ්‍රීෆින් එකක් කරන්න පුළුවන් කියලා. ඉතින් සමහර අවස්ථාවල අපිට අපේ ක්‍රිකට් ලංකාවේ කණ්ඩායම ලංකාවේ නැති වෙනවා. ඒ වගේ පිටරට ගිහිල්ලා ඉන්නවා. එහෙම නැත්නම් නොයෙකුත් හේතුපත තමයි මේ අවස්ථාව හදාගන්නේ. ඒක නිසා අපි අදට අපි ආරම්භ කරන්න හිතුවා මාධ්‍ය හමුවක්. අද සාමාන්‍යයෙන් සිකුරාදා මාධ්‍යයට කතා කරලා ලොකු හරයක් නැහැ. ගොඩක් සතියන්ති පුවත්පත් මේ වෙනකොට අවසානයි වගේ හෙට සතියන්ති පටන් ගන්නවා මාධ්‍යයට තොරතුරු ලබා දෙන්න සුදුසුදු කියන එක ගැටලුවක් තිබුණා. කෙසේ වෙතත් අපෙන් දැඩි ඉල්ලීමක් කරපු නිසා අපි අද ආරම්භයක් හැටියට තමුන්වන්සලා මාධ්‍යකරුවන්ට අවශ්‍ය ප්‍රශ්න අහන්න අපේ මෙතෙක් ආපු වැඩ පිළිවෙලවත් කරන්න බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳව අවස්ථාවක් කරනවා. මෙතන ඉන්න මාධ්‍යකරුවන්ගේ එකඟතාවයේ මත සහ ඉල්ලීම මත අපිට සතියේ දිනේ සුදුසු දිනය සහ මේ මාස 6ක විතර දින අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සංචාරක කාලෙදී ලෝක කුසාලයක් කාලෙදී ඒ වගේම දැන් සිංහල අවුරුද්ද වෙනවා. එවැනි කාලවලදී කොයි වගේ දවස්ද කියලා අපි මාධ්‍ය දින ටික අපේ ප්‍රෙස් බ්‍රීෆින් දිනේ වෙන් කරගන්න තමයි අද අපි අදහස් කරේ. ඉතින් ඒ වගේම මෙතෙක් ආපු වැඩ පිළිබඳව නොයෙකුත් අවස්ථාවලදී අපිට මාධ්‍යයෙන් ඉල්ලීමක් කරා කායින් මේ ප්‍රශ්න අහන්නේ කොහොමද මේවා දැනගන්නේ කොහොමද කතා කරන්නේ ඒවා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පිළිබඳව. ඉතින් අපිට සතිපතා තමුන්වන්සලා සියලු දෙනා හිතනවා සතිපතා ප්‍රෙස් බ්‍රීෆින් ඩේට් එකක් අවශ්‍යයි කියලා. අපිට ඒ ගැන හිතන්න පුළුවන්. අපි හිතනවා සති දෙකකට සැරයක් ප්‍රෙස් බ්‍රීෆින් එකක් ප්‍රමාණවත් කියලා. ඉතින් ඒක ඊට වඩා මාධ්‍ය ඉල්ලීමක් තියෙනවා අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඊළඟට මේකෙදී අපිට සති දෙකකට සැරයක් මාධ්‍යයට ඕන ප්‍රශ්නයක් අසලා දැන ගැනීමට තොරතුරු ලබා ගැනීමට තමයි මේ දවස් ගොඩක් දුරට වෙන් කරන්නේ. ඉතින් අතරතුර සමහර විට අපේ අනුග්‍රහයකින් තරංගාවලි ප්‍රචාරයට පත් කිරීම වැනි යම් කරුණු නිරන්තරයෙන් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අපි අර මේ මාධ්‍ය දිනයක් හිට දාගෙන සති දෙකකට සැරයක් කිරීම තමයි අපෙන් ඉල්ලීම කරේ. ඒක සුදුසුදුද කොහොමද කියන එක තමුන්නාස්ලාට තියෙන ඔයගොල්ලන්ගේ ඉල්ලීම මත තමයි අපිට ඒක කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම පසුබිම සහ හේතුව තමයි කිව්වේ අද අපි මාධ්‍ය දැනුවත් කිරීමට. ඉතින් තරංගාවලියක් ආරම්භ කරලා තියෙන්නේ අපේ ආසියානු කුසලානේ තරංගාවලිය අපිට හැමතිස්සෙම වැදගත්. මොකද ආසියාවේ ප්‍රබලම කණ්ඩායමක් ඉන්දියාව අපිට මුණ ගැහෙනවා ලෝක කුසලාට කලින් මේවා අන්තිම සති දෙකේ. එතකොට ඒක අපිට හොඳ පෙරහුරුවක් අවස්ථාවක්. ඒ වගේම ආසියානු නායකයා වෙන්න ආසියානයේ ජයග්‍රාහකයා වෙලා ඒ තුලින් ලෝකයේ ජය ගැනීම තමයි මේ තරගාවලිය අපේ තේමාව වෙලා තියෙන්නේ. ඉතින් in Asia to conquer world කියන. ඒකට
අපිට මේ තරඟාවලියට අවතීර්ණ වෙලා මුහුණ දීම අපිට අතිශය වැදගත්. ඒකට මේ තරඟාවලිය අපි අපේ ජයග්‍රහණය පෙරහුරුවක් වගේම ප්‍රතිසංවිධානය කියලා කිව්වත් නිවැරදියි. ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපේ ක්‍රීඩකින් සමහර අය යම් අසනීප තත්ත්වයකටපත් වුණා. සම්පූර්ණ ශක්තිය යොදවන්න බැරුව ගියා අපේ අන්තිමට තිබිච්ච සංචාරයේදී. ඒක නිසා ඒ තරඟ තුනකින් එකයි අපි ජයග්‍රහණය කරේ. ඊට පස්සේ දැන් මේ ආසියානු කුසලානයට අපි ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අපි පෙළගස්ස ගත්තොත් අපිට ජයග්‍රහණය කිරීම සඳහා ඒක අපිට ලොකු රුකුලක් වෙනවා ආසියානු ජයග්‍රහණය සමග ලොකු කුසලානට යන. ඊට පරිබාහිරව මේ ක්‍රිකට් පාලක මණ්ඩලය අපි ජනවාරි මාසයේ ඉඳන් අපි තාම පෙබරවාරි සති 6ක් වගේ කාලයක් තමයි අලුත් පාලක මණ්ඩලය තෝරාපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි හැම අංශයක්ම වෙන වශයෙන් බලලා ප්‍රතිවිරුද්ධව ගත කරගෙන යනවා. ඒකත් වගේම අපිට පේනවා මේ අංශවල කොහොමද මුහුණ දෙන්න ඕනේ කියලා අපි මේකේ කොටස් 6කට කඩලා තියෙනවා. තව උන්වහන්සේලා දන්නවා. ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, පරිපාලනය, ඒ වගේම සංවර්ධනය, මූල්‍යමය යනාදි වශයෙන් මේ කොටස් වලට වෙන් කරලා ඒවට නායකත්වය දීලා අපි පස් අවුරුදු සාස්මකට තමයි යන්නේ. ඉතින් මේ තාම අපිට සති 6ක් තමයි දෙන්නේ. අපි පාලක මණ්ඩලයේ තත්ත්වය ගැන අවබෝධ කරගෙන ගිහිල්ලා අපිට තුරු මේ ලෝක කුසලානේ අපි හිතුවා ආසියානු කුසලානේ ලෝක කුසලා අපේ පළවෙනි ප්‍රමුඛත්වය දීලා ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒ අතර සමාන්තරව පාලක මණ්ඩලයේ වැඩ ටික ඉදිරියට ගෙනියන්න. ඉතින් මේකෙදී අපි ගිය සති කිහිපය තුළ ගත්ත තීන්දුව සහ කරන දේවල් පිළිබඳව මම හිතන්නේ මාධ්‍ය කරුණාකරතුමා විසින් හදලා දිනවා වාර්තාවක්. ඒක සිල් දනාට ලැබෙන්න සලස්සයි. උන්වහන්සේට ඊමේල් මාර්ගයෙන් ෆොටෝකොපිත් දෙයි, කලර් ප්‍රින්ට් දෙයි, නැත්නම් CDs උත් ලබා දෙයි. අපිට අද අවස්ථාවක් කරගන්න ඕනේ විශේෂයෙන්ම මාධ්‍යයට පැනලගෙන ගැටළු සහ අසන්න තියෙන ප්‍රශ්න අපිට උත්තර ලබා දීමටත් තමුන්වහන්සේලාගෙන් ඒ ලැබෙන ප්‍රතිචාරය ප්‍රකාර අපි ඉදිරි සැලැස්මේදී අපිට යම් කිසි දෙයක් තියෙනවා ඒක ලබා දෙන්න. ඉතින් මේකෙදී මේ ලෝක කුසලානේට යෑමට පෙර තියෙන හොඳම අවස්ථාව ආසියානු කුසලානේ. අපි ආසියානු කුසලානය T20 එකක් ගහන්න තීන්දුව කරන්නේ සාමාන්‍ය පළවෙනි වතාවට නිසා. සාමාන්‍ය අපි ක්‍රීඩා කරන්නේ ඕවර් 50 තරඟාවලියක් ආසියානු කුසලානේ. ආසියානු කුසලානේ T20 එකක් ගහන්නේ මොකද ලෝක කුසලානේ T20 නිසා. ඉතින් ආසියාවේ ප්‍රබලම කණ්ඩායම් හතරක් අපි බංග්ලාදේශ, පාකිස්තාන, ඉන්දියාව. ඉතින් අපේ මේ පෙරහුරුව අපේ අතර ආසියාවට විශාල ශක්තියක් වෙනවා. ඉතින් ඒක අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අපි ජයග්‍රහණය සඳහා අපේ ලෝක කුසලානේ ජයග්‍රහණය සඳහා. ඉතින් අපි මේ ඉන්නේ අපි වර්තමානයේ ජයග්‍රහකයන් නැත්නම් චැම්පියන්ස් හැටියට. ඉතින් අපිට අභියෝගයක් තියෙනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. ඊට පරිබාහිරව අපි මේ තමුන්වහන්සේලාට අද ලබා දෙනවා මේ කඩදාසියක් අපි මාධ්‍ය ඒක print out ඒකේ අපි මේ ටිකේ අපි කරපු ලද වැඩ සහ ප්‍රමුඛත්වයේ දීපු දේවල් ගැන මම හිතනවා අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අද මාධ්‍ය දිනයක් හැටියට මාධ්‍ය ප්‍රකාශන දිනයක් නෙවෙයි මතු අපේ ස්පොන්සර්ෂිප් එකක් අනවුන්ස් කරනවා එහෙම නැත්නම් අපේ මොන හරි දෙයක් කියනකොටත් තමුන්වහන්සේලාට පාලක මණ්ඩලයට අවස්ථාවක් ලබා ගැනීම තමයි අපි අද දවසේ මූලික හේතුව. ඒ නිසා ඒකට අවස්ථාවක් දෙන්න තමයි මම හිතන්නේ සුදුසුයි කියලා. ඒකෙදි පැන නැගෙන කරුණු පිළිබඳව අපිට විශ්ලේෂණයක් කිරීමේ හැකියාවක් තියෙනවා. So we are in the process of discussing the domestic structure altogether, and we want to call all our stakeholders for a meeting hopefully in the month of May.
and we want to come out with a structure which will continue for the next 4 to 5 years. So at the spur of this moment, we may not be able to give you an indication by when it would be played, but the president and the committee members all strongly feel the provincial structure is also the way forward for Sri Lanka cricket. So we want to discuss that matter further with the stakeholders before we make any decisions. If you're having the meeting in May, that means this season there will be no provincial cricket, first class cricket. Season's over. Yeah, the season is already over. We played the provincial T20 tournament. So most probably, now that the season is over, after the Premier tournament, immediately after the Premier tournament only, we intend to have this meeting and see how we can move forward. The Sri Lanka cricket is supposed to be the board which plays highest number of tournaments in the world. We play the highest number of tournaments under the auspices of the National Association. We play under 23 Premier, Provincial, Sara, and so many tournaments. So we want to take priority on our main provincial tournament. So what we are looking at is we have started the discussion with the stakeholders. So we are having a 2-day workshop to take priorities right. So we are just after this March, our domestic tournament is virtually over. April we are starting our documents. So by May we want to have the final discussion and then go for a special general meeting and pass the tournament structure by the membership, followed by the ministry approval. So for at least for 5 years, the tournament structure is finalized. There will be variation changes. So intention is we play the Division 3 level, then play the Division 2. Clubs are playing their Premier. Out of the best teams, there is a provincial tournament. So then we will be screening it better. So we will make a separate presentation with regard to the tournament structure of Sri Lanka cricket, from schools to the provinces. I think the previous committee also had planned a provincial-based tournament. They called it zonal tournament. What was your opposition to that one? Because that was scheduled for this season. They are playing it now? No, there was a first-class provincial tournament in the schedule that they had prepared for this season. That wasn't played. So I'm just wondering, could you clarify your opposition to that tournament? No, I'm not very sure about the way they have looked at. We have taken our priorities with regard to the World Cup, which is next week or after the Asia Cup. We're looking at a 5-year business plan. Our priority is based on provincials to be stronger, provincial setups to be stronger. How do they become stronger? If they are, our thinking is there should be good feeder. The feeding is what? No point having SSC playing for Northern Territory and CCC to play for Eastern Province and all that. If you look at the way it was assigned, I don't know who is bluffing whom. We discussed this before. The tournament structure has to be supported by the people in the local area to go and play. So we are coming back to, if you look at last 10 years, how people were assigned, whether he played for CCC or NCC, where has he come from, what province that he had ended up playing for. There's disparity. So we will give you a very, we would like to invite media as well in our 2-day workshop, how we have to distribute the system. We played the provincial cricket far back in 2003. Then we had a discussion with the stakeholders. Place of birth, place of school you went to, then the first club you played for, and so forth. There's a place you work, so that the player has the liberty to select whether he wants to play for Southern Province, Eastern Province, whatever. After that we can't change for a while. At least for 5 years he's locked into that province. So he plays for a club and he knows he's going to play for Southern Province or whatever. Here you play for SSC, we say okay, SSC players can play for whoever. There is no meaning to it.
That way you can't sustain. It's only we are signing our own 200 players for the sake of 5 provinces. So we have to find some other way of doing it, which we have a master plan. We'll disclose that to you. Thank you. Sports Minister made some claim that funds were wasted on legal fees, legal matters. Can you shed some light on that? Legal fees, of course, before 3rd of January. So far, some cases, a lot of legal fees supposed to have gone. We will disclose and give you a breakdown of if you want last 3 years or whatever the period. But cost per case and how much money we spent on case. But I don't know whether it's ethically correct to disclose the council. We'll give you the cost per case basis against whom the cases are. Can you provide an update on the situation regarding the project for the indoor nets that have been suspended in Dabulla, Pallekele and Kedara? Yes, there were 3 venues to be upgraded. Premadasa, Pallekele and Dabulla. Number 1, we have a serious problem. None of these 3 projects have gone ahead with the permission of the local authority. That means no plans been approved by the local authorities. You know, you need to have planning permission. So we can't articulate anything illegal. So we have to wait for the legal clearance of the plans. Number 1. Number 2, we have revisited and we have stopped Pallekele indoor stadium, which was going to cost us 90 million rupees, which is 900 lakhs. They have stopped that. After they have spent about, I think, close upon to 15 million for Pallekele alone. They have suspended. Because I remember when the Pallekele was designed, I remember keeping a provision at the ground level. So when this time I went to Pallekele, I found that place is still there for Indonet. So we are constructing a 90 million rupee outdoor Indonet when there is provision ground floor of the Pallekele, which we will spend under 10 million. At about 10 million we can finish the existing place. So we are saving about easily 70-80 million rupees by doing our. When this was originally planned, why it was designed to have the Indonet underneath the grandstand? Because the players are hosted in the same building. Mostly when there's a rain or something, they need a net. So they can't cross the building in the hot, if they are in the shower, if it is raining, how can they go? It's far easier to go down the building and take a knock and take some practices. So I remember that we have gone back to the original drawings. We found the place still there. Under 10 million rupees, we are going to have 4 strips within the main building. So we don't need to have an external building having 3 strips. So that's suspended. Whatever we have invested, we have to just forego. Even I know Dabulla doesn't need. It's in the dry zone. We only have 6 weeks a year. You need indoor facility. So the demand is they won't have practice facilities in real life of turf. So we can have flood-lit turf facilities in Dabulla outdoor than indoor. So that of course they have only invested very little money. Though it was 80 million or something, to the effect of 80 million, we suspended that. That is absolutely a waste of money. Taking the space of the car park and putting flood-lit indoor stadium in Dabulla for a requirement of 6 weeks a year, we can't justify this time of the cash flow. So we suspended that. We are going to help the Dabulla lights for that matter. Then Premadasa, plans are not approved. No plans approved by the municipality nor any authority. So they are asking us to, because Premadasa stadium, we have hardly any space. Only 60
parking slots. They have taken over 60 parking slots to put the stadium. Indonets, sorry. So if you sacrifice 60 slots, if you need to have evacuation, municipality says this is a very dangerous thing. If something happens, thousands of people while they are watching the match. So the planning has not been cleared with. Planning approvals have not been obtained. We can't be part of the illegal act of developing a ground car park into a closed circuit. So we are redesigning to see whether we can go up and put the Indonets at the upstairs and have the ground level movability where people can evacuate in an emergency. And there we have spent a lot of money so far. I think altogether for the 3 stadiums we spent about 500 lakhs, about 50 million rupees, which with we would have ended up spending about 300 million, all 3 venues, 300 million, which is going to be which would have been a big burden for our cash flow. With our restructuring, we will be able to finish everything under 100 million. You said it would have been a big burden for the cash flow, but the previous committee said that I think the figure was 248 million. That had been budgeted anyway. So how would it have been a burden for the cash flow if it had been budgeted? The budget is subject to your vision. So what are you going to use that money for going forward? I mean, if it's subject to your vision. We are taking priority on our national team. You and I know we didn't even have a proper, professional, reliable, I'm not running down anybody, a coach for the national team. We are investing our priorities because we are elected for the national team and for the future of this country's cricket. We are not here on a temporary basis, appointed, we are elected, we are responsible. Therefore, I don't want to be part of the previous committee's decision. Our decisions are all subject to scrutinized by committees, financial scrutiny and transparent process in the best interest of the game. So that's where it is. So you said, just to follow up, you said you have alternate plans for the nets. Can you give us a time scale on when we can expect those nets to be built? Which one? The Pallekele, we are hopefully before the June game. Before July game in Kandy, Pallekele, we are finishing it off. Damulla we are totally suspended. We are not. But Damulla 70 million for Indonet. We went to trial zone. 9.5 months we don't have any rain. You have Indonet, mainly due to rain, bad weather. So we can't justify that investment. We have suspended that. I don't think we will do a Indonet in Damulla for next 10 years. We don't need that. I'm telling you, the Indonet requirement is not only because of the weather. Because now say in Colombo we can have another 3 more Indonets. It's a busy city. People come after work, they go to the nets, they can practice at 6:30, 7, 8, 9 in the night. So Indonets is required in a city. Because they go to work, they come back. So I'm not saying this Indonet is a bad thing, it's a good thing in a city. But Damulla, we don't need Indonets for next 10 years at least. People at that time can review them. So you'll be building outdoor nets in Damulla? Already there. Okay. There is a beautiful outdoor practice facilities, a turf. If at all, you can put lights. So you can have the true turf practice. Not the indoor, you don't have turf, you have AstroTurf, which is artificial. True turf facilities outdoor under lights. But over there have been like complaints that there's not enough practice facilities for the children and the youngsters practicing there, which is why they decided to build the indoor nets. So if you don't build any more nets, won't the lack of facilities still? No, nets are there. But it's They not need to go to enough. Damulla last. This is the chief monk who the property is under. He's the one who said that there have not been enough practice facilities. So Yes, that was now it's upgraded. Turf practice facilities are there. Let's go there one day. So when were the last practice, just to clarify, when were the last practice facilities built there? We have the facilities strips next to the grandstand. So this was when the stadium was initially built? Yes.
But now what if they are saying not enough facility, we only have to extend the strips, not under floodlighted indoor. Dambulla doesn't need indoor facilities yet. That's our argument. Okay. But they do need nets for children to use to practice. They need more. There are enough side wickets. Enough side because nobody. So many side wickets. We have more than 14 strips. Carlton, how many? Yeah, the old strip was shifted to a new area. Ah. And the new one built. How many strips are coming up? There are about 40. There are about 40. New one is 14 strips. Earlier one? Earlier one, the monk asked us to remove it. The high priest asked us to remove it from there. And we relocated with better facility. Right. Now I remember. We had 62 acres of land. Then one set of some set of administrators decided the 62 acres too big, and they have given it back to the monks. And they gave them the area including the side acres, and we had to relocate it. I mean, you get 62 acres of land, waterfront, paying about 200,000 rupees a year, and you say it's too big for us and hand over and reduce it to 18 acres, from 62 acres to 18 acres, and then you pay 1 million rupees a month for the 18 acres. Can you justify this? So that's what happened some time back. That clever move of reducing the land area belongs to us, ended up spending more money on the rent, and we lost our opportunity. We would like to invite one day to media. You can go from Colombo and let's have a look at the ground. Continue. How's that going? I think every good thing will be continued. Okay. It's a good thing. If it is a good thing, everything has to continue. I think it's a good thing. Our coaching committee will make a recommendation to the domestic cricket. Domestic cricket will recommend it to the board, which comes under Mr. Mathivanan, no? So he will make a recommendation. All the subcommittee recommendations generally the executive committee approves. අපි කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරනවා. දැන් අපේ ග්‍රෑම් ෆෝඩ් මහත්මයා ඉන්නවා. ඒ පුහුණුකරුවත් එක්ක කතා කරගන්නවා ඒ අවශ්‍යතාවය සඳහා මොනවද අපි කළ යුතු කියලා. සමහර කාලවලදී අපිට ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වය සහ එයාගේ පීඩනය අනුව නොයෙකුත් දේවල් කරන්න සිද්ධ වෙනවා. අපි එක කාලයක් හික්කඩුව වගේ ප්‍රදේශයකට ගිහිල්ලා ක්‍රිකට් වලින් පරිබාරව බීච් එකේ ෆුට්බෝල් ගහලා පරිපාලනය පිළිබඳව ඉන්වෙස්ට්මන්ට් පිළිබඳව ඒගොල්ලන්ගේ මානස වෙන පැත්තකට ගෙනියලා ඒකේ සම්පූර්ණයෙන්ම නායකත්වය පිළිබඳව වැඩමුළුවක් කරා. ඒකට අපි ගෙනාවේ ලංකාවේ හොඳ ප්‍රධාන විධායකවරුන් ආයතන ප්‍රධානීන් වගේ. එතකොට අද අවශ්‍යතාවය වෙනස්. ඉතින් අපි දිගටම ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවය සඳහා ලෝකුස්ලානින් පස්සේ මේ මාසෙ විතර අපිට එංගලන්තයට යන්න ඉස්සෙල්ලා විශේෂ වැඩමුළුවක් තියන්න වෙයි දවස් දෙක විතර. ඉතින් කණ්ඩායම් සභාවට පුහුණු කඳවුරු අපි ගෙනිච්චොත් ගාල්ලට ඒතකොට හික්කඩුව වගේ පැත්තක කරන්න පුළුවන්. ඒක අතිශය වැදගත් කණ්ඩායමක් අපි හදනකොට සමහර ක්‍රීඩකයන් බැඳලා දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ තාත්තලා ඊළඟ ගොඩක් පවුලේ අය කාලේ ඈත් වෙලා ජීවත් වෙන දරුවන්ගෙන් ඈත් වෙලා එතකොට ඒ අයගේ අවශ්‍යතාවය සහ මුහුණ දෙන ගැටලු වෙනස් සමහර අයගේ ආර්ථික වශයෙන් ගැටලු වෙනස් ඉතින් අපි ඒ සියලු පසුබිම් එක තමයි ඒ අයව සම්බන්ධ මේ වෙලාවේ ෆොන්සේකා මහත්මයාගේ වගේ කෙනෙක්ගේ අවශ්‍යතාවය ක්‍රීඩකින් දැක්කා අපිත් දැක්කා උන්ට අපි ඉල්ලීමක් කරා බොහොම හොඳ සංවාදයක් ඇති වුණා ක්‍රීඩකින් ඉල්ලීමක් කරා මේ ලෝක කුසලානයේ මගදී එහෙම නැත්නම් ලෝක කුසලාන නැත්නම් ආසියානු කුසලාන මගදී ෆොන්සේකා මහත්මයාට එන්න කියලා. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ එතුමාට ටී-ෂර්ට් එකක් දුන්නා. මම ඉන්න බැරි නම් මම මේ ටී-ෂර්ට් එක ගෙදර ඇඳගෙන තමයි මැච් එක බලන්න කියලා එතුමා කිව්වා. ඉතින් අපි ඒක ගැන එවැනි ක්‍රීඩකයන් මම කැමති නැහැ ෆොන්සේකා මහත්මයා දිහා මේ අවස්ථාවේ බලනවාට මේ අපි බැලුවේ නායකයෙක් හැටියට ක්‍රීඩකයන්ගේ
ජයග්‍රහී නායකයෙක් හැටියට හමුදාපති හැටියතුමාගේ ඒ ආදරයෙන් බලන දේ ක්‍රීඩකයන්ගේ පණිවිඩය මානසික තත්ත්වය ශක්තියක බොහොම හොඳට ඒ වැඩමුළුව ගියා. අපි මේ දේශපාලන වශයෙන් බැලුව දෙයක් නෙවෙයි. කියන්නේ එතුමාත් බොහොම ලස්සනට කතා කරා, බොහොම සුන්දර සන්ධ්‍යාවක්. මේක බොහොම සන්තෝෂයි. They asked about 27 questions over a period of 1.5 hours. At a crunch, he said, that you go into a situation, last mile, you can't hold on to it, you feel like withdrawing. And he said, don't do that. Even in the Hamuda, in the forces, you feel like you can't hold on to your fort any longer. To see other side is also facing the same problem which you don't know. You think they are strong at that time. So he said, you once you are embarked on it, you have to finish it off. So until the last ball, you fight, kind of an example. And then your colleagues are getting injured in cricket field, but of course, his situation, they get killed. The emotional part, how to face that, your right hand man is being killed and your colleagues are being injured. So cricketers were trying to draw a parallel between the difficult times, tough time during the war and after the war, post-war, pre-war, how he has gone through, and it was a beautiful interaction. I always see whenever we go with the national players, people want to rally around, take photographs, selfies. Here all the players want to have a selfie and photograph with Fonseca, Field Marshal Fonseca. So they look up to him, it was good. And he was like a good advisor, father, big brother, he was so very friendly, very, very good, interactive. And then they gave, the national captain gave a t-shirt, that's our tradition, we give a tie or a t-shirt. Then he said, I can't come, I'm not free for next few days, I'll try to come for the World Cup if possible. But every time I want to watch a match, I'll wear this t-shirt and wish you good luck. So that was very good. I thought it was very good, very emotional. So I think they look up to him, I believe in that as a leader. And he interacted with the boys very well. අශ්‍රමතයා තව සති දෙකකින් විතර කුසල්ගේ වාර්තාව එනවා කියලා කිව්වා. යම් කිසි අවස්ථාවක් තියෙනවද විශේෂ ලෝක කුසලන් කුසලව සම්බන්ධ කරගන්න පුළුවන් අවස්ථාවක්? 20 ලෝක කුසලාන ගත්තම අපි දැන්ටමත් අපේ කණ්ඩායම නම් කරලා තියෙන්නේ. නමුත් 20 කුසලාන්නට එයාට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන ටුවර් එකට සමහර විට අවස්ථාවක් ලැබේ එයාට සහභාගී වෙන්න. මේ වෙනකොට කුසල්ගේ පුහුණු වීම මේම වැහෙන එකක් තියෙනවා එයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙන තැන්වල එයාට ප්‍රැක්ටිස් කරන්න බෑ. නමුත් එයාගේ සාමාන්‍ය ට්‍රේනින් එක කරගෙන යනවා මිනිත් තැන්වල. Any other questions, gentlemen? I guess අපි එංගලන්තයේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක රැස්වීමක් තිබ්බා. ශම්ෂීල් අපේ බණ්ඩාගාරික මහත්මයා එහිදී අපි ඉල්ලීමක් කරා ක්‍රීඩකින් 4 දෙනෙක්ට අවුරුදු 20ට අඩු ක්‍රීඩකින් 4 දෙනෙක්ට මේ පාර අපේ කවුන්ටි ක්‍රිකට් කාලෙදී මාසික පුහුණුවකට දවස් සති දෙකක එයාට වැඩි දියුණු කරගෙන සති 6ක සංචාරයක් අපිට දැන්ට එංගලන්තෙන් ඒ ක්‍රීඩකයන් 4 දෙනෙකුත් පුහුණුකාරයෙකුත් යවන්න අවුරුදු 20ට අඩු තරුණ ක්‍රීඩකයන් යවන්න සැලසුම් කරා. ඒක එම සංචාරයේ සැලසුම් කරන එක අදහසක් තමයි ශම්ෂීල් මහත්මයා එහි ගියේ. ඒ වගේම ශම්ෂීල් අපි බණ්ඩාගාරයට අපි යවුවා අපි ක්‍රීඩා කරන ස්ථාන සහ ඒවේ පහසුකම් බලන්න. ඉතින් අපි මේක ප්‍රසිද්ධියේ සාමාන්‍යයෙන් පාලක මණ්ඩලයක් අතර තියෙන සාකච්ඡා කතා කරන්නේ. හැබැයි දැන් 4ක විතර පහසුකම් අපි වෙනස් කරා. මොකද අපි දැන් මේ මාසේ අන්තිමට ගිහිල්ලා වෙනස් කරන්න බෑ. ඉතින් අර ක්‍රීඩා පහසුකම් සහ ක්‍රීඩාංගන අතර දුර දින ඒවා අපි ඉස්සර බැලුවේ නැත්නම් කලින් ගිහිල්ලා
සංචාරයේ මැදදී අපි ගිහිල්ලා ක්‍රීඩකින් මානසික වැටෙනවා අයියෝ කියනවා මේක නිසා අපි දැන් ප්‍රී ටුවර් කියලා කියන්නේ නේ අපි වාණ්ඩාගාරතුමා එක ගිහිල්ලා ඉංග්‍රීසි ක්‍රිකට් පාලක මණ්ඩලෙ මුණ ගැහිලා සංචාරය වෙන ඔක්කොම ඒවා සොයලා බලලා වෙනස්කම් 12ක් විතර අපි වෙනස් කරා. ඒතකොට අපිට ඒ සංචාරයේට අපි බලනවා අපි මේ තරුණ ක්‍රීඩකින් 4 දෙනෙක් සහ පුහුණු කරවෙක් ලංකාවේ කණ්ඩායම සංචාරයේ කාලෙදී එංගලන්තයට යවනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මේක සාර්ථක වුණොත් කවුන්ටි ක්‍රිකට් වලට අපිට තියෙන ඇරයුම වැඩි වෙනවා. එතකොට අපේ කණ්ඩායම හොඳට කෞශල්‍ය හොඳට ක්‍රීඩා කරනකොට තමයි ආකර්ෂණය තියෙන්නේ. ඒතර අපි එංගලන්තේ සංචාර වෙලාදී අපේ 4 දෙනෙක් යවනකොට අපිට ඒකේ වාසිය වැඩි. පුහුණු කරවෙක් සහ ක්‍රීඩකින් 4 දෙනෙක් අපි එංගලන්තයට යවනවා මේ මාසෙන් පස්සේ. ඒ පහසුකමක් දැන් ඉන්න තැන් අපි හොයාගන්න තියෙන්නේ. බලනවා ඉතින් එංගලන්තයේ ක්‍රිකට් බෝඩ් එකකින් පොඩි අනුග්‍රහයක් අරගෙන ඒගොල්ලන් පුහුණු කඳුරු වලට අපිට සියල්ල නොමිලේ දෙන්නම් කිව්වා. අපිට දැන් ඉන්නයි ට්‍රාන්ස්පෝර්ට් විදුලි විතරයි යන්නේ. ඉතින් ඒක අපි අවසාන තීන්දුව ගත්තට පස්සේ ප්‍රකාශ කරන්න. ඉතින් භාණ්ඩාගාරිකතුමා බොහොම සාර්ථක සංචාරයක් නිම කළා ආවා. එතුමාට පුළුවන් ඕගොල්ලන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. It is done by the selectors. අපිට ඒ තාරක තුනෙන් හොඳට දෙකක් ජයග්‍රහණය කරන්න ඕනේ අවසාන වටේට එන්න. ඒකට අවශ්‍ය පසුබිම අපි සකස් කරගෙන යනවා. සකස් කරලා තියෙනවා. සම්පූර්ණ සහයෝගය දීලා. ඉතින් ලංකාවට කණ්ඩායම ආවට පස්සේ අපි ලොකුස්ලාන්ට යන්නේ 8 වෙනිදා. අපි විශේෂ මාධ්‍ය හමුවක් ලෑස්ති කරලා තියෙනවා ඒකටත්. තමුනාස්ලා එකඟ වෙනවා කියලා මම හිතනවා. අපි සති දෙකකට සැරයක් මෙහෙම තමුනාස්ලා මුණ ගැහෙන්න පුළුවන්. මේකේ ස්පොන්සර්ස්ලාත් එක්ක ප්‍රොඩක්ට් එක්ක ඒ වගේ නෙවෙයි. ඕනෑම ගැටලුවක් තියෙනවා අපෝ දැනුවත් කරන්න අපිට ඒකට මේකයි අදහස. ඔයගලගේ අදහස් වලට අරගෙන තමයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල මාධ්‍ය හමුව තියන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම ඔයගලගේ අදහස් තියෙනවා අපිට අපේ පාලක මණ්ඩලයේ මේ මාධ්‍යම කරුවෝ හැටියට නෙවෙයි. ඔයගලන්ට තොරතුරු ලැබෙනවා. හොඳ තොරතුරු. මෙහෙම කරා නම් හොඳයි කියලා. එංගලන්තේ ටීම් එක මෙහෙම, පාකිස්තාන ටීම් එක මෙහෙම. ඒ තොරතුරු අපිට පුළුවන් උකහා ගන්න නැත්නම් අපිට ඒක තෝරා ගන්න පුළුවන් වෙනවා අපිට ආවේනික දේවල්. ඉතින් අපිට ඒක ශක්තිය අපි මාධ්‍ය සහෝදරයන්ගෙන් කියන්නේ තමුනාස්ලාගේ දැනුම ගොඩක් පුළුල් ඒක අපිට ප්‍රයෝගික කරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලාත් අපි මේ වෙලාවේ ආරාධනා කරනවා. බොහෝ ස්තුතියි.